හරි ළමයි අපි කතා කරලා හිටියේ අන්තිමට ලවණ ගැන. එතකොට ලවණ කියලා කියන්නේ මේ අම්ල සහ භෂ්ම ප්‍රතික්‍රියා කිරීමෙන් සෑදෙන උදාසීන ද්‍රව්‍යයක්. ඒතර සමහර වෙලාවට අම්ලයේ භෂ්මයේ ස්වභාවය අනුව ඔය ලවණය උදාසීන නොවි ආම්ලික භාෂ්මික තත්වයකට යන්න පුළුවන්. මේ දුබල ආම්ලික හරි දුබල භාෂ්මික හරි තත්වයකට යන්න පුළුවන්. හරි ප්‍රබල අම්ලයක් දුබල භෂ්මයක් එක්ක ප්‍රතික්‍රියා කරොත් ඒ හැදෙන ලවණය ආම්ලික ලවණයක් වෙන්න පුළුවන්. දුබල අම්ලයක් ප්‍රබල භෂ්මයක් එක්ක ප්‍රතික්‍රියා කරොත් භාෂ්මික ලවණයක් හැදෙන්න පුළුවන්. ප්‍රබල අම්ලයකුයි ප්‍රබල භෂ්මයකුයි හරි එහෙම නැත්නම් දුබල අම්ලයකුයි දුබල භෂ්මයකුයි හරි ප්‍රතික්‍රියා කරොත් එතනදී උදාසීන ලවණයක් හැදෙනවා. හරි එතකොට ලවණ ලිට්මස් කඩදාසි වල වර්ණය වෙනස් කරන්නේ නැහැ. ඒක අවධානය තියාගන්න. ලවණ විදිහට අපිට සෝඩියම් ක්ලෝරයිඩ්, කොපර් සල්ෆේට් වගේ ලවණ වර්ග හඳුනා ගන්න පුළුවන්. ලවණ බොහෝලාට අයනික සංයෝග බවට පත් වෙනවා. මොකද අයන ප්‍රතික්‍රියා කිරීමක් සිද්ධ වෙන නිසා. එතකොට මේ අම්ල භෂ්ම ප්‍රතික්‍රියා කිරීමෙන් ලවණ හැදෙන එකට අපි කියන උදාසීනකරණය කියලා. එතකොට අම්ලයක හයිඩ්‍රජන් අයන සහ භෂ්මයක OH- අයන දෙක එකතු වෙලා ජලය හැදෙන එකට තමයි අපි කියන්නේ උදාසීනකරණය කියලා. හරි අම්ලයක හයිඩ්‍රජන් අයන හයිඩ්‍රජන් ප්ලස් අයන සහ භෂ්මයක OH- අයන ප්‍රතික්‍රියා කරලා ජලය ද්‍රව ජලය හැදෙන එකට තමයි අපි කියන්නේ උදාසීනකරණය කියලා. හරි එතන උදාසීනකරණය යනු අම්ලයක නිදහස් වන හයිඩ්‍රජන් ප්ලස් අයනත් භෂ්මයක නිදහස් වන OH- අයනත් අතර සම්බන්ධ වෙලා ජල අණුවක් සෑදෙන එකට. හරි එතකොට අම්ල භෂ්ම උදාසීනකරණ එදිනෙදා ජීවිතයේදී භාවිතා වෙනවා. අම්ල ආමාශයේ තියෙන ગેස්ට්‍රයිටිස් කියන තත්ත්වය අපි කියන්නේ. එතකොට හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිසානේ. එතකොට මිල්ක් ඔෆ් මැග්නීසියා කියන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් පාවිච්චි කරලා ඒ දෙන උදාසීන කරනවා. පසෙහි ආම්ලික භාවය අඩු කරන්න දිය ගැසූ හුණු නැත්නම් අලුහුණු එකතු කරනවා වගේ භාෂ්මික දෙයක් එකතු කරනවා. මීමැසි දෂ්ට කිරීමකදී වේදනාව ඇති වෙන්නේ සමට එයා ඇතුළු කරන ආම්ලික විෂ ද්‍රව්‍යයක් නිසා. ඒ කියන්නේ මීමැස්සාගේ විෂ ආම්ලිකයි. ඒ හින්දා මීමැස්සාගේ විෂ ඇතුළු වෙච්ච තැනට බේකින් සෝඩා ටිකක්, බේකින් පවුඩර් ටිකක් ජලයෙන් දියහලා තිබ්බොත් එහෙම වේදනාව අඩු වෙනවා. ඒ කියන්නේ අම්ල භෂ්ම ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන නිසා. දැන් ඕකට දෙහි ඇඹුලෙන් මොනවා හරි ගෑවොත් එහෙම වැඩි වෙනවා. ආම්ලික ගතිය වැඩි වෙනවා. ඊළඟට දෙබරගේ විෂ භාෂ්මිකයි. ඒතර දෙබරගේ විෂ නැති කරන්න දෙහි විෂ විනාගිරි වගේ දුබල අම්ලයක් ස්වල්පයක් ආලප කරාම අම්ල භෂ්ම උදාසීනීකරණයක් වෙලා ඒක අඩු වෙලා යනවා. හරි. රයිට්. එතකොට ඔය තමයි අම්ල භෂ්ම උදාසීනීකරණේ භාවිතා වෙන අවස්ථාව. ඊළඟට රසායනික ප්‍රතික්‍රියාව තාප විපර්යාසය කියන එක. තාප විපර්යාසය අපි කතා කරලා තියෙනවා රසායනික ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයේ යටතේ. එතකොට රසායනික ප්‍රතික්‍රියාවක් අපි දන්නවා ප්‍රතික්‍රියක සහ ඵල කියලා ආකාර දෙකකට අපිට කතා කරන්න පුළුවන්. හරි. එතකොට සමහර රසායනික ප්‍රතික්‍රියාවලදී රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට හරි ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනකොට ශක්තිය වෙනම තියෙනවා. ශක්තිය මේ ප්ලස්මා එකක දාලා කියන්නේ පළවල ශක්තිය නැහැ අඩුයි ඒ ශක්තිය වෙනම තියෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියකවල තිබිච්ච ශක්තියෙන් කොටසක් එළියට ගිහිල්ලා. එතකොට මෙතනදී ශක්තිය එළියට යන්නේ තාප ශක්තිය විදියට තමයි බොහෝ වෙලාවට. එතකොට මෙතන තාපය මේ එළියට ගිහිල්ලා තාපය අපි කියනවා තාපදායක ප්‍රතික්‍රියාවක් කියලා. හරි? මේ ප්‍රතික්‍රියාවේදී තාපය මේ පළ වලින් එළිය තියෙන්නේ. එහෙනම් මේකට අපි කියනවා තාපදායක කියලා. ඉතින් තාපදායක ප්‍රතික්‍රියාවකදී මෙයාගේ තියෙන ශක්තිය වැඩි, ප්‍රතික්‍රියකවල ශක්තිය වැඩි, පළවල ශක්තිය අඩුයි. හරි? තාපදායක ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියකවල ශක්තිය වැඩි, පළවල ශක්තිය අඩුයි. මොකද ඒකට හේතුව ප්‍රතික්‍රියාව තාපදායක නිසා තාපය එළියට නිදහස් කරනවා. තාපය එළියට නිදහස් කරන නිසා. හරි? එතකොට තාප ශක්ති විපර්යාසය හෙව්වොත් තාප ශක්ති විපර්යාසය හොයන්නේ පළවල ශක්තියෙන් අඩු කරනවා ප්‍රතික්‍රියකවල ශක්තිය.
එතකොට මෙතන පළවල ශක්තිය අඩු නිසා පළවල සාමාන්‍යයෙන් අඩු වගේක් අපි හිතමු කිලෝජූල් 40යි කියලා. හරි. ප්‍රතික්‍රියකවල ඊට වැඩි 60ක් විතර තියෙන්න පුළුවන්. එතන 40න් 60ක් අඩු කරාම අනිවාර්යෙන් එන්නේ ඍණ උත්තරයක්. එහෙනම් තාප ශක්ති විපර්යාසය සඳහා ඍණ උත්තරයක් එනවා කියන්නේ අනිවාර්යෙන් මේක තාපදායක ප්‍රතික්‍රියාවක්. හරි. අනිත් එක තමයි ප්‍රතික්‍රියක ධන ශක්තිය ප්‍රතික්‍රියක වලට ශක්තිය ලබා දුන්නාට පස්සේ ඵල හැදෙනවා. එතකොට මෙතන ප්‍රතික්‍රියක වල තිබුණ නැති ශක්තියක් අලුතෙන් ඇවිල්ලා තමයි ඵල වලට ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ ඵල වල ශක්තිය වැඩි ප්‍රතික්‍රියක වල ශක්තිය අඩුයි. එහෙනම් මෙයා තාප ශක්තිය උරාගෙන අපි යාට කියනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා. තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා කියනවා. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් තාප ශක්තිය අවශෝෂණය කරගන්නවා නම් පළවල ශක්තිය වැඩි ප්‍රතික්‍රියක වල ශක්තියට වඩා. අන්න එතකොට තාප ශක්ති විපර්යාසය ධනාගයක් එනවා. එහෙනම් තාප ශක්ති විපර්යාසය ධනාගයක් එනවා නම් ඒ රසායනික ප්‍රතික්‍රියාව අපි කියනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියලා. හරි? right. එතකොට ඒ වගේ ප්‍රතික්‍රියකද මේකට අපි කියනවා ශක්ති සටහනක් කියලා. අම්ලයකුයි ලෝහයකුයි අම්ලයකුයි ප්‍රතික්‍රියා කරාම අපි දන්නවා ලෝහයකට අම්ලයක් දැම්මම රත් වෙනවා කියලා. ඒ රත් වෙන්නේ තාප ශක්තිය පිට වුණ නිසා. අපිට රස්නයක් දැනෙන්නේ මොකද නිසාද? තාප ශක්තිය පිට වුණ නිසා. එහෙනම් මේ තාප ශක්තිය පිට වුණා නම් ඒක තාපදායක ප්‍රතික්‍රියාවක්. එතකොට ප්‍රතික්‍රියකවල මේ ප්‍රතික්‍රියාවට දායක වෙච්ච ප්‍රතික්‍රියකවල ශක්තිය මේ තියෙන ප්‍රතික්‍රියක මේ දාලා තියෙන ප්‍රතික්‍රියක ওই ප්‍රතික්‍රියකවල ශක්තිය මෙතනින් එළියට ගිහිල්ලා. එහෙනම් පළවල ශක්තිය මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවා. මෙන්න පළ එයාගේ ශක්තිය පල්ලෙහාට ඇවිල්ලා අඩු වෙලා. මෙන්න පළ. මෙන්න ප්‍රතික්‍රියාවේදී සෑදෙන පළ. ශක්තිය වෙනම තියෙන්නේ. එහෙනම් ඒ ශක්තිය පිට වෙලා ගිහිල්ලා ශක්තිය පිටවීමට අපි කියන තාප දායක ප්‍රතික්‍රියාවක් කියලා. එහෙනම් මේක තාප දායක ප්‍රතික්‍රියාවක්. right? මම හිතනවා පැහැදිලි කියලා. එතකොට තාපදායක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක ටික තියෙනවා ශක්ති සටහනේ මෙන්න මේකට අපි කියන්නේ ශක්ති සටහනක් කියලා. මේක ශක්ති සටහනක්. ප්‍රතික්‍රියක ඵල ඇසුරෙන් මේ ඒ ශක්ති සටහනම ඒ ප්‍රතික්‍රියක සහ ඵල වල රසායනික ද්‍රව්‍ය නම් කරලා දැම්මට පස්සේ. හරිද? ඒතර ප්‍රතික්‍රියක ඵල බවට පත් වෙනකොට තාප ශක්තිය පිට වෙනවා. අන්න තාපදායක ප්‍රතික්‍රියාවක්. හරි මේක සම්බන්ධ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. එතකොට ඕකේ අනිත් පැත්ත තාප අවශෝෂක ප්‍රතික්‍රියා තාපය සහ ප්‍රතික්‍රියක එකතු වෙලා ඵල හැදෙනවා. එතකොට බලන්න ඵලවල ශක්තිය මේ ශක්තිය ඵලවල වැඩි ප්‍රතික්‍රියකවල අඩුයි. එතකොට ප්‍රතික්‍රියකවල ශක්තිය අඩුයි ඵලවලට වැඩි වුණේ කොහොමද? ශක්තිය අවශෝෂණය වෙනවා බාහිර පරිසරයේ ඉඳන්. එතකොට මෙන්න ශක්ති සටහන. හරි. එතකොට ඔය හුවමාරු වන තාප ශක්ති ප්‍රමාණය අපිට Q සමානයි mc θ වලින් හොයන්න පුළුවන්. ඔයගොල්ලෝ දන්නවා mc θ තාප ශක්ති විපර්යාස ගණනය කරන සූත්‍රය භෞතික විද්‍යාවේ. ඒක අපිට රසායන විද්‍යාවේදීත් භාවිතා ගන්න පුළුවන්. Q කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව. අපි රසායනික ප්‍රතික්‍රියා මිශ්‍රණයක් ගත්තාම ඕක ජලය වැඩිපුර තියෙන නිසා මිශ්‍රණයේ විශිෂ්ට තාප ධාරිතාව ජලයේ විශිෂ්ට තාප ධාරිතාවට සමානයි කියලා 4200යි කියලාම ගන්නවා. ජලයේ ඝනත්වයේ ඇසුරෙන් ජලයේ ස්කන්ධය ජලයේ ඝන සෙන්ටිමීටර් 100ක ස්කන්ධය ග්‍රෑම් 100යි කියලා ගන්නවා. අරගෙන තමයි mc θ ඇසුරෙන් තාප ශක්ති විපර්යාසය ගණනය කරන්නේ. හරි. right. එතකොට අම්ල භෂ්ම උදාසීනකරණය. අම්ල භෂ්ම උදාසීනකරණය තාපදායක ප්‍රතික්‍රියාවක්. ඒ කියන්නේ තාපය පිට වෙනවා. ඊට පස්සේ අම්ලයක් සහ ලෝහයක් අතර ප්‍රතික්‍රියාව තාපදායක ප්‍රතික්‍රියාවක්. එතකොටත් තාප ශක්තිය පිට වෙනවා. හරිද? ඊළඟට ඉන්ධන දහනය කරනකොට තාප ශක්තිය පිට වෙනවා. එතකොට ඒක තාපදායක
ප්‍රතික්‍රියාවක්. හරි. ඊළඟට ශෛලීය ශ්වසනය මතකයිනේ ශෛලීය ශ්වසනය කියන එක. ඒතර ශෛලීය ශ්වසනය කියන්නේ තාපදායක ප්‍රතික්‍රියාවක්. ඉන්ධන දහනය තාපදායක ප්‍රතික්‍රියාවක්. ඊට පස්සේ අම්ල භෂ්ම උදාසීනකරණය තාපදායක ප්‍රතික්‍රියාවක්. ඊට පස්සේ ශෛලීය ශ්වසනය තාපදායක ප්‍රතික්‍රියාවක්. දියගැසූ හුණු හදනකොට පිලිස්සූ හුණු වලට ජලය මිශ්‍ර කරන එක තාපදායක ප්‍රතික්‍රියාවක්. කැල්සියම් ඔක්සයිඩ් වලින් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් හදන එකත් තාපදායක ප්‍රතික්‍රියාවක්. එතකොට ඔය තමයි තාපදායක ප්‍රතික්‍රියාව. ඉන්ධන දහනය කිරීමේදී තාප ශක්තිය පිට වෙනවා. පැහැදිලි නේද? තාපදායකයි. ඊට පස්සේ අම්ල භෂ්ම උදාසීනකරණය වෙනකොට ළමයි මිශ්‍රණය රත් වෙනවා. ඒ වෙන්නේ තාපදායක නිසා. ශෛලීය ශ්වසනයේදී ඔයගොල්ලෝ දන්නවා ඒකෙන් ශක්තිය නිපදවනවා කියලා. ඒ ශක්තිය නිපදවන්නේ තාපදායක නිසා. දියගැසූ හුණු හදද්දී පිලිස්සූ හුණු වලට ජලය එකතු කරනවා. එතකොටත් රත් වෙනවා. ඒකත් තාපදායක ප්‍රතික්‍රියාවක්. එතකොට සූර්යාගේ තාප ශක්තිය අවශෝෂණය කරගෙන ශාක තුළ සිදුවෙන ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. හරිද? සංයෝගවල තාප වියෝජනය කියන්නේ තාප ශක්තිය ලබා දුන්නාම කොටස් වලට කැඩෙන එකත් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. අපි යාට තාපය දුන්නාම තමයි එයා කොටස් වලට කැඩෙන්නේ. එතකොට ඒක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක්. හරි. එතකොට තාපදායක ප්‍රතික්‍රියා වර්ග සහ තාප අවශෝෂක ඕන ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ওই ටික ඕනනම් පොඩි ෂෝට් නෝට් එකක් හදාගන්න. තාපදායක ප්‍රතික්‍රියා සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියා වලට උදාහරණ. ওই ටික වැදගත්. MCQ වලේම අහනවා. හරි. රයිට්. එතකොට ඒ තමයි අම්ල භෂ්ම උදාසීන කරන පාඩමේ අදාළ කොටස් ටික. ඊළඟට අපේ ෆිසික්ස් පාඩමක් තියෙන තාපය පාඩම. අපි අද නම් ෆිසික්ස් ටික කරලා ඉවර කරන්න බැරි නේද? 10 වසර ෆිසික්ස් වලින් පටන් ගන්න ඕනේ. ඒ බොහෝ විට එහෙම වුණොත් අපි සෙනසුරාදා හවස ගණන් වෙලාවට පස්සේ අපි සෙනසුරාදා හවස ගණන් කරන්නේ නැතුව විද්‍යාව කරමු දවසම. අපේ ගණන් වලට තියෙනවනේ සෙනසුරාදානේ. එවුනේ. good morning. මොකක්ද කිව්වේ? ඒ විදිහ ඇහෙන්නේ නැහැ කියන එක. සිග්නල් කේස් එකක් දන්නේ. දැන් එහෙනම් එරුෂි කලින් ඇහෙන්නේ නැහැ කියන එක. අද සිකුරාදා තමයි මං කියන්නේ හෙට සිකුරාදානේ. ඔව් මං කියන්නේ හෙට සෙනසුරාදා ගැන. සෙනසුරාදා අපේ සාමාන්‍ය පන්තිය ගණන් විද්‍යාව වෙලාව. සර් අපි ගණන් කියන්නේ ඇහෙන්නේ සර් ඔව් අපි ගණන් පේපර් එකක් ලියන්නේ නැද්ද? ලියනවා. විද්‍යාව ඉවර කරලා ඇවිල්ලා විභාගේ සෙනසුරාදා හවස එන්න ඕනේ ගණන් පේපර් එකක් ලියන්න. ඒක ඉරිදා උදේ වරුවේ සාකච්ඡා කරනවා අපි. එදා තමයි අන්තිම දවස් අපේ ක්ලාස් එකේ. ඊට පස්සේ ඒකේ අඩුපාඩු ටික ඉතුරු ටික ඔයගලන්ට ඉරිදා ගෙදර ගිහිල්ලා මේ බලා ගන්න පුළුවන්. බලාගෙන අවශ්‍ය වුණොත් අපි ආයි ඉරිදා රැය පැයක් විතර මොන හරි තිබුණොත් කතා කරමු. ඒකල සමුදා උදේ කියලා ගණන් ලියන්න තියෙන්නේ. සර් ඔව්. සර් දුක නැද්ද? මොකටද දුක් වෙන්නේ? සබ්බේ සංඛාරා අනිච්චා. සර් අපි යනවනේ. ඇයි යන්නේ? යන්න එපා ඉන්න. දැන් ඕගොල්ලෝ මේ නෑ ඉවරනේ. ඔව් මැත්ස් වලට ඇවිල්ලා යන්න ක්ලාස් ඉවර නෑ තාම අතමාර යටමාරකම් කරනවා වටමාර 9 හරි කමන්නේ ඉන්න පුළුවන් වෙලාවක් ඉන්න. මේ දැන් මේ උදේ පන්තිම පටන් ගන්නකොට
කලින් 2019 ලියපු මගේ හොඳම ගෝලයා උදේ පාන්දර නැගිටලා good morning sir කියලා මැසේජ් එකක් දාලා පාඩම් කරනවා මේ මම ඉතින් කිව්වා මමත් මේ ක්ලාස් එකක් කරනවා එහෙම කියලා. ඉතින් ඒගොල්ලෝ ගියා කියලා ඉතින් ගිහිල්ලා නැහැ ඇත්තටම තාම ඉන්නවා අපි ළඟ. ඒ ඕගොල්ලන්ට එහෙම වෙන්න පුළුවන්. ඒකට දෙකක් නැහැ. හරි විද්‍යුත් රසායනය තව පාඩම් දෙකයි තියෙන්නේ කෙමිස්ට්‍රි වල. විද්‍යුත් රසායනයේ පාඩමයි අර අනිත් එක අපි අනිත් එක ඉවර කරලා යමු. ඒක පොඩි චූටි. ඒ චුට්ටයි දෙන්න කියලා දෙන්න. හයිඩ්‍රෝකාබන සහ ඒ වගේ ව්‍යුත්පන්න. හරි. හයිඩ්‍රෝකාබන ගැන කතා කරා. මම හයිඩ්‍රෝකාබන කියලා දුන්නා. හිරුණියන් සමාලි එහෙම ඇහුවා මේ හිරුණ ඉන්නවනේ. ඉන්නවා. මේ හයිඩ්‍රෝකාබන වල කතන්දරේ පොඩ්ඩක් තේරුන්නේ නැහැ කියලා. හයිඩ්‍රෝකාබන වල ව්‍යුත්පන්න අපි කොවිඩ් වල මුල් දවස්වල කරේ මට මතක හැටියට හයිඩ්‍රෝකාබන කියන්නේ හයිඩ්‍රජන් සහ කාබන් වලින් විතරක් සමන්විත රසායනික ද්‍රව්‍ය වලට අපි කියනවා හයිඩ්‍රෝකාබන කියලා. හරිද? එතකොට ඔය හයිඩ්‍රෝකාබන සම්බන්ධ රසායන විද්‍යාව අපි කියනවා කාබනික රසායනය කියලා A level chemistry වල ප්‍රධානතම කොටසක්. හරි. එතකොට එතනදි කතා කරනවා හයිඩ්‍රෝකාබන ප්‍රධාන වර්ග තුනක් ගැන. හරි. හයිඩ්‍රෝකාබන කියන ඒවා අපිට ගන්න පුළුවන් ප්‍රධාන වර්ග තුනක්. හයිඩ්‍රෝකාබන. හරි. හයිඩ්‍රෝකාබන ප්‍රධාන වර්ග තුනයි. ඒ වර්ග තුන තමයි පළවෙනි වර්ගය ඇල්කේන. ඊළඟ වර්ගය ඇල්කීන. ඊළඟ වර්ගය ඇල්කයින. ඔහොම කියලා වර්ග තුනක් තියෙනවා. හරි. ඇල්කේන කියන්නේ කාබන් ඒ කාබනික සංයෝගයේ කාබන් පරමාණු අතර හැම වෙලේම තියෙන්නේ කාබන් කාබන් අතර තනි බන්ධන විතරයි නම් අපි යාට කියනවා ඇල්කේන කියලා. ඊළඟට සංයෝගයේ එක කාබන් පරමාණු දෙකක් අතර හරි මෙහෙම ද්විත්ව බන්ධනයක් තියෙනවා. අපි කියන ඒගොල්ලන්ට ඇල්කීනයක් කියලා. ඊළඟට එක කාබන් පරමාණු දෙකක් අතර හරි ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා නම් අපි යාට කියනවා ඇල්කයින කියලා. හරි. එතකොට මේ ඇල්කේන වල පොදු රසායනික සූත්‍රය CN2H2. ඒ කියන්නේ හයිඩ්‍රෝකාබන කියන්නේ හයිඩ්‍රජනුයි කාබනුයි විතරයි ඉන්නේ. හරි. ඊට අමතරව වෙනත් අය සම්බන්ධ වෙන්න පුළුවන්. මූලික ප්‍රධාන වශයෙන් මේ දෙන්න විතරයි ඉන්නේ. එතකොට අපි ගත්තොත් එහෙම කාබන් 5යි කියලා. හරි. හයිඩ්‍රජන් ගාන කොහොමද එන්නේ? කාබන් n නම් හයිඩ්‍රජන් 2n ධන 2 ඇල්කේන වල. එතකොට කාබන් එකක් තියෙන අය ඉන්නවා, දෙකක් තියෙන අය, තුනක් තියෙන අය, හතරක් තියෙන අය, පහක් තියෙන අය ඔය විදිහට ඉන්නවා. එතකොට කාබන් 5ක් තියෙනවා නම් මෙතන 5 රත් 2 10යි, 10යි 2යි 12යි. හරි. කාබන් 5ක් තියෙන ඇල්කේනය කවුද කියලා අපිට හඳුන ගන්න පුළුවන් කොහොමද? කාබන් ගණන 5යි නම් හයිඩ්‍රජන් ගණන එයාගේ දෙගුණයට දෙකක් එකතු වෙලා. හරි. ඊළඟට ඇල්කීන ගත්තොත් එහෙම ඇල්කීන වල පොදු සූත්‍රය හැදෙන්නේ CnH2n කියලා. ඒ කියන්නේ කාබන් 5ක් ඉන්නවා නම් හයිඩ්‍රජන් ඉන්නවා 10ක්. හරි. හරි. ඊළඟට ඇල්කයින ගත්තාම එයාගේ හැදෙන්නේ CnH2n අඩු කිරීම 2 කියලා. ඔව් විහංසා. එතකොට කාබන් 5යි නම් 5 රත් 2 හයිඩ්‍රජන් 5 රත් 2 10යි 10න් 2ක් ගියාම 8යි. හරි. මෙන්න කාබන් 5 1යි 2යි 3යි 4යි 5යි. එතකොට ඒගොල්ලෝ අතර තියෙන තනි බන්ධන වටේට ඉන්නවා හයිඩ්‍රජන් මෙහෙම. මෙන්න හයිඩ්‍රජන්. ගණන් කරලා බලන්න කාබන් 5ක් වෙනකොට හයිඩ්‍රජන් කීයක් ඉන්නවද කියලා.
අපි දන්නවනේ කාබන් 4 වෙනි කාණ්ඩේ හින්දා කාබන්ගේ වටේට බන්ධන 4ක් හදා ගන්න පුළුවන්. තනි බන්ධන 4ක් හදා ගන්න පුළුවන්. ඔන්න කාබන් 5ක් තියෙන කෙනා. හරි. ඒ වගේම කාබන් ගණන අණුව හරි. කාබන් ගණන අණුව මේගොල්ලන්ගේ නම් වෙනස් වෙනවා. කාබන් 1යි නම් හරි. කාබන් 1යි නම් මෙත්. කාබන් 2යි නම් එත්. නම හැදෙන විදිය. කාබන් 3යි නම් ප්‍රොප්. කාබන් 4යි නම් බියුට්. බට් කියලා කියන්නේ මේකට බියුට් කියලා කියන්නේ. හරි. ඊට පස්සේ පෙන්ට්. කාබන් 6යි නම් හෙක්ස්. ඒගොල්ලන්ට දීලා තියෙන නම්. කාබන් 7යි නම් හෙප්ට්. කාබන් 8යි නම් ඔක්ට්. කාබන් 9යි නම් non. කාබන් 10යි නම් ඩෙක්. ඒ වගේම ඇල්කේන වල නම හැදෙන්නේ ANE කියන කෑල්ල එකතු වෙලා. ඇල්කීන වල නම හැදෙන්නේ ENE කියන කෑල්ල එකතු වෙලා. ඇල්කයින වල නම හැදෙන්නේ YNE කියන නම කොටස එකතු වෙලා. එතකොට දැන් මේ කාබන් 5ක් ඉන්න කෙනා කාබන් 5යි නම් පෙන්ට්, කාබන් ගණන කියවෙන්නේ පෙන්ට්. ඇල්කේනයක් නිසා ANE එකතු වෙනවා. එතකොට අපි මෙයාගේ නම පෙන්ටේන්. කාබන් 4ක් තිබුණා නම් බියුටේන්. කාබන් 6ක් තිබුණා නම් හෙක්සේන්. ඇල්කීන වල කාබන් 5ක් නිසා මෙයා පෙන්ට්. ඇල්කීනයක් නිසා ENE දැම්මට පස්සේ එයා පෙන්ටීන්. අරයා පෙන්ටේන්, මෙයා පෙන්ටීන්. මෙතනත් කාබන් 5යි, ඒ කියන්නේ පෙන්ට්. මෙයා YNE. ඇල්කයින නිසා YN. ඒතර මෙයා පෙන්ටයින්. පෙන්ටේන්, පෙන්ටීන්, පෙන්ටයින්. ওই විදිහට තමයි මේගොල්ලන්ගේ නම් සකස් වෙන්නේ. හරි. ඊළඟට මෙයාගේ සූත්‍රයේ රසායනික සූත්‍රයේ පෙන්ටීන්ගේ කාබන් 5යි එක කාබන් දෙන්නෙක් අතර ද්විත්ව බන්ධනයක් තියෙනවා. අනිත් අය අතර තනි බන්ධන තියෙනවා. එතකොට මෙන්න මේ වම් පැත්තේ කෙළවරේ කාබන්ට දැනට බන්ධන දෙකක් තියෙනවා. ඒ හින්දා තව හයිඩ්‍රජන් දාන්න පුළුවන් දෙකයි අපිට. මේ දෙවෙනි කාබන්ටත් බන්ධන දැනට 3ක් ඇවිල්ලා තියෙනවා. ඒ හින්දා අපිට එක හයිඩ්‍රජන් කෙනයි දාන්න පුළුවන්. මොකද කාබන් වටේට බන්ධන 4යි තියෙන්න පුළුවන්. මෙයා වටේට නම් අවුලක් නැහැ. දෙකක් දැම්ම හැකි. ඔන්න එයාගේ 4 සම්පූර්ණ වෙනවා. මෙයාගෙත් එහෙමයි. මෙයාගෙත් එහෙමයි. මෙයාගෙත් එහෙමයි. මෙයාගේ 3ක් දැම්ම හැකි. ඔන්න පෙන්ටීන්. හරි. ඊළඟට ඔයගලන්ට A level science chemistry කරනකොට කියලා දෙයි මේගොල්ලෝ දැන් මේ පෙන්ටීන් වල ද්විත්ව බන්ධනයේ මේ පළවෙනි දෙන්නගේ අතර තියෙන්න ඕනේ මේ මැදට එන්නත් පුළුවන්. එහෙම වෙනකොට මෙයාගේ නම චුට්ටක් වෙනස් වෙනවා. දැන් මෙයා පෙන්ටීන් මැදට ආවොත් 2 පෙන්ටීන්, ඊට පස්සේ ඊළඟ තුන්වෙනි තැනට ආවොත් 3 පෙන්ටීන්. ඔය විදිහට නම වෙනස් වෙනවා. එච්චරයි. පෙන්ටීන්ම තමයි යා. කාබන් ද්විත්ව බන්ධනයේ තියෙන තැන කියවෙනවා නමත් එක්ක. හරි. ඊළඟ එක්කෙනා පෙන්ටයින්. පෙන්ටයින් කිව්වහම කාබන් 5යි එක තැනක ත්‍රිත්ව බන්ධනයක් තියෙනවා. එතකොට පළවෙනිම කාබන්ට බන්ධන 3ක් තියෙනවා. තව එක හයිඩ්‍රජන් කෙනෙක් දැම්ම හැකියි. දෙවෙනි කාබන්ට මෙතන බන්ධන 2යි. මේ පැත්තෙන් අනික් කාබන් එක බැඳලා ඉන්න හින්දා මෙයාගේ බන්ධන ගාන හරිය එයාට දෙවෙනි කාබන්ට අපිට හයිඩ්‍රජන් දාන්න බෑ. මෙයාට දැන් මේකේ හයිඩ්‍රජන් දෙකක් දෙපැත්තෙන්. බන්ධන 4. කොහොම හරි කාබන්ට බන්ධන 4යි තියෙන්න පුළුවන්. ඊට වඩා තියෙන්න බෑ. ඔන්න හයිඩ්‍රෝකාබන වර්ග 3 ශ්‍රේණි 3. හරි. දැන් මේ වෙනකොට මම හිතනවා මේ පෙන්ටීන්ගේ හරිය නේද හයිඩ්‍රජන් ගාන 2 2 3 4 5 6 7 8 9 10යි. පෙන්ටයින්ගේ 1 2 3 4 5 6 7 8යි. හරි. ඒ නිසා මේ බන්ධන ගාන අනුව හයිඩ්‍රජන් ගාන ද්විත්ව බන්ධන ත්‍රිත්ව බන්ධන වෙනකොට හයිඩ්‍රජන් ගාන අඩු වෙන හින්දා තමයි අපි ඒගොල්ලන්ගේ අර සූත්‍ර පොදු ක්‍රමයක් හඳුන්වලා දීලා තියෙන්නේ. මෙන්න මෙහෙම වෙන්න ඕනේ කියලා. මේ තියෙන පොදු සූත්‍රය. හයිඩ්‍රෝකාබන ශ්‍රේණිය ගැන තේරුණාද? තේරුම් නැති මොන හරි ප්‍රශ්න තියෙනවා නම් තව අහන්න පුළුවන්.
ප්‍රශ්න නැද්ද? හරි. එතකොට ඔන්න හයිඩ්‍රෝකාබන් මේ වගේ මේ වෙන් කරලා ගන්න එකක් ගැනව තියෙන්නේ. හරි. ඇල්කේන ගැන පෙන්නලා තියෙනවා. කුඩාම ඇල්කේනය මෙතේන් කාබන් එකක් තියෙන කෙනා. හරි. එතකොට මේ තියෙන එතේන් කාබන් දෙකක් තියෙන කෙනා. ඒගොල්ලෝ ගැන ওই විස්තරය තමයි මම කියපු විස්තරය. මේ තියෙන හයිඩ්‍රජන් ගාන හොයාගන්න විදිහ. ඒ විස්තරය තමයි දීලා තියෙන්නේ. මේ තියෙන මෙතේන්, එතේන්, ප්‍රොපේන්, බියුටේන්, පෙන්ටේන් මේ කාබන් ගාන අණු. කාබන් 1යි, කාබන් 2යි, 3යි, 4යි, 5යි. මේ තියෙන්නේ අණුක සූත්‍රය, මේ තියෙන්නේ ව්‍යුහය. මේ මීතේන්, මෙතේන් නැත්තම් මීතේන්. ඊට පස්සේ මේ තියෙන්නේ එතේන්. කාබන් 3ක් ඉන්න මේ තියෙන්නේ ප්‍රොපේන්. මේ තියෙන්නේ බියුටේන්. හයි. මේ තියෙන්නේ පෙන්ටේන්. වයින්ඩ් ලපෙන්න. හරි. හරි. හා. මල්ලි එන්න බෑ මල්ලි. දෙන්නත් ඉන්න බෑ. ඔය තව චුට්ටකින් එන්න. මල්ලි තව චුට්ටකින් එන්න. තව චුට්ටකින් එන්න. හරි. එතකොට ඔව් පගන්න එපා. අපුච්චි නෝ පගන්න එපා. එන්නේ. මේක පුරා දිදිනවා. හරි. හා. රයිට්. එතකොට ඔය අපි කතා කරගෙන ඉන්නේ ඇල්කේන, ඇල්කීන, ඇල්කයින ගැන. හරි. නෑ නෑ. මලිෂා නෑ. right. එතකොට මේ ඔන්න ඇල්කීන හරි. එතකොට මෙන්න මේව ඇල්කීන වල ද්විත්ව බන්ධනයක් තියෙනවා. ඔය ටික තමයි මම පැහැදිලි කරේ. අපි ඇයි මේවා ගැන ඉගෙන ගන්නේ? අපිට ඕන වෙනවා බහු අවයවක ගැන ඉගෙන ගන්න. ඒ කියන්නේ තනි රසායනික ද්‍රව්‍යයක් නැවත නැවත බැඳිලා ගිහිල්ලා හැදෙන බහු අවයවික ගැන ඉගෙන ගන්න. එතකොට එතනදී අපි කතා කරනවා එතීන් කියන්නේ අපි දන්නවා එතීන් කියන්නේ හයිඩ්‍රජන් සහ කාබන් විතරක් ඉන්න කෙනෙක්. එතීන් වල ව්‍යුත්පන්න. ව්‍යුත්පන්න කියන්නේ ඔය එතීන් වල ඉන්න එක හයිඩ්‍රජන් කෙනෙක් හරි වෙනුවට වෙන කවුරු හරි ආදේශ වුණාම හැදෙන සංයෝග ගැන. හරි. දැන් එතීන් වල එක හයිඩ්‍රජන් කෙනෙක් වෙනුවට ක්ලෝරින් කෙනෙක් ආවොත් අපි යාට කියන්නේ ක්ලෝරෝ එතීන් කියලා. ඊළඟට එතීන් වල හයිඩ්‍රජන් වෙනුවට ෆ්ලෝරින් පරමාණු 4ක් මෙහෙම බැඳෙන්න පුළුවන්. මේ හයිඩ්‍රජන් හිටපු තැන් වල ෆ්ලෝරින් ඇවිල්ලා. අපි කියනවා එතකොට 4 දෙනෙක් නිසා ටෙට්‍රා. ටෙට්‍රා ෆ්ලෝරෝ එතීන්. එක්කෙනයි නම් මෙත්නේ නේද? දෙන්නයි නම් එත්. හරි. 3 දෙනයි නම් ට්‍රයි. හරි. 4 දෙනයි නම් ටෙට්‍රා. පෙන්ටා එහෙම තමයි යන්නේ. ඒක සමහරවිට ටෙට්‍රා නියොන් හම්බෙන්න පුළුවන්. හරි. එතකොට මෙතන ටෙට්‍රාෆ්ලෝරෝ එතීන් තමයි මේ ඉන්නේ. එතකොට මේ තියෙන්නේ ක්ලෝරෝ එතීන් ඊට පස්සේ ටෙට්‍රාෆ්ලෝරෝ එතීන්. මේගොල්ලෝ අපිට ඕන වෙනවා ළමයි බහු අවයවික හදන්න. එතකොට බහු අවයවික කියලා කියන්නේ තනි රසායනික ද්‍රව්‍යයක් දිගින් දිගට බැඳිලා ගිහිල්ලා හැදෙන විශාල අණු වලට. හරි. දැන් මේ තියෙන්නේ ඔයගොල්ලෝ ඔය පාවිච්චි කරන ෆයිල් ක්ලිප් එකට දාමයක් විදිහට බැඳිලා ගිහිල්ලා හැදලා තියෙන ක්ලිප් වලක්. මේ වගේ මේ එක ක්ලිප් එකකට අපි කියනවා ඒක අවයවිකයක් කියලා. මේ වගේ ඒක අවයවික ගොඩක් එකට මෙහෙම බැඳුනාට පස්සේ අපි ඒකට කියන්නේ බහු අවයවිකයක් කියලා. දැන් ඔය අපි කියපු එතීන් ඒ ආදී සමහර රසායනික සංයෝග මේ වගේ දිගට බැඳීගෙන ගියාම අපි එයාට කියන්නේ බහු අවයවිකයක් කියලා. එතකොට ඇමයිනෝ අම්ල ওই විදිහට එකිනෙකට පිටිපස්සේ බැඳුනට පස්සේ හැදෙන්නේ ප්‍රෝටීනයක්. හරි. ඒ වගේ තමයි මේ එතීන් කියන ඇල්කීනය ওই වගේ දිගට බැඳිලා ගියාම මෙන්න මෙහෙම
එතීන් ටික ළඟට ඇවිල්ලා එතීන් අතර මෙහෙම බන්ධන හැදෙනවා. එයාට අපි කියන්නේ එතකොට පොලි එතීන් හෙවත් පොලිතීන් කියලා. එතකොට පොලිතීන් හැදිලා තියෙන්නේ ඔය එතීන් බහු අවයවීකරණය වෙලා. එතීන් බහු අවයවීකරණය වෙලා හැදෙනවා අපි කියනවා පොලි එතීන් හෙවත් පොලිතීන් කියලා. හරි. එතකොට මේ තියෙන්නේ ඒක අවයවිකය. අපි මෙයාට කියන්නේ පොලිතීන් හැදෙන්න දායක වෙන තනි එක්කෙනාට අපි කියන්නේ ඒක අවයවිකය කියලා. මේ තියෙන්නේ පොලිතීන් වල ඒක අවයවිකය. එතකොට ඔය ඒක අවයවිකය මැද්දේ තියෙන බන්ධනේ කැඩෙනවා මේක මේ බහු අවයවීකරණය වෙනකොට එයාව මේ වගේ වරහණක් දාලා පිටින් එන්නකුර දැම්මට පස්සේ ඒකේ අදහස් වෙන්නේ ඔය වගේ තනි අය ගොඩාක් ඉන්නවා කියන එක. එහෙනම් ගොඩාක් ඉන්නකොට අපි යාට කියන්නේ බහු අවයවිකය කියලා. මේ තියෙන්නේ පොලිඑතීන් හෙවත් පොලිතීන් බහු අවයවිකය. එකක්වත් ඔබන්න එපා. මම යවනවා අර හෙට. හරි. එහෙනම් මේ තියෙන්නේ ඒක අවයවිකය. මෙයා තමයි තනියම ඉන්න කෙනා. ඊළඟට මෙයාගේ මේ බන්ධනේ කැඩිලා මේ විදිහට තමයි පුනරාවර්තනය වෙන්නේ. එහෙම නැත්නම් නැවත නැවත දාමයක් විදිහට බැඳිලා යන්නේ. හරි. එයාට අපි කියනවා පුනරාවර්තන ඒකකය කියලා. එතකොට මේ පුනරාවර්තන ඒකකයට වරහණක් දාලා පිටින් එන්නකුරු දැම්මට පස්සේ තමයි අපි කියන්නේ එයාට බහු අවයවය කියලා. මොකද හේතුව එයා තමයි දිගට දිගට බැඳිලා ගිහිල්ලා හැදෙන බහු අවයවයක වෙන්නේ. අපි දන්නේ කීයක් බැඳෙනවද කියලා. හරි. ඒ එතීන් ඊට පස්සේ මේ ක්ලෝරෝඑතීන්. ක්ලෝරෝඑතීන් ඒ කියන්නේ එතීන්ගේ හයිඩ්‍රජන් කෙනෙක් වෙනුවට ක්ලෝරීන් බැඳිලා අපි එයා දිගට බැඳිලා ගියාම හැදෙන්නේ පොලි ක්ලෝරෝඑතීන්. එහෙම නැත්නම් කෙටියෙන් කියනවා පොලි වයිනයිල් ක්ලෝරයිඩ්. එහෙමත් නැත්නම් තවත් කෙටියෙන් කියනවා PVC කියලා. ඔය ජලනල PVC නේ ඇන්ටන් PVC ජලනල කියන්නේ ඒව හදලා තියෙන්නේ වතුර පැටලයින් හදලා තියෙන්නේ පොලි වයිනයිල් ක්ලෝරයිඩ් වලින් PVC වලින්. පාගන්න බෑ. හරි. ඊළඟට මේ ෆ්ලෝරීන් පරමාණු 4ක් බැඳුනට පස්සේ එතීන්ට අපි කිව්වේ ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් කියලා. මේ ටෙට්‍රාෆ්ලෝරෝඑතීන් බහු අවයවීකරණය වෙලා හැදෙන්නේ පොලි ටෙට්‍රාෆ්ලෝරෝඑතීන්. කෙටියෙන් අපි යාට කියනවා ටෙෆ්ලෝන් කියලා. ටෙෆ්ලෝන් තමයි ටෙෆ්ලෝන් තමයි නන් ස්ටික් භාජනවල නන් ස්ටික් කෝට් එක විදිහට ගන්න ටෙෆ්ලෝන් කියන බහු අවයවිකය. හරි. රයිට්. එතකොට ඔන්න ඔය තමයි බහු අවයවික මේ තියෙන්නේ ඔයගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන බහු අවයවික වර්ග එයාගේ ඒක අවයවිකයේ පුනරාවර්තන ඒකකයේ සහ බහු අවයවිකයේ නිරූපණය කරන ආකාරය. හරි. එතකොට සම්භවයේ මත පදනම් වෙලා බහු අවයවික වර්ග කරනවා අපි ස්වභාවික බහු අවයවික මතක් කරගන්න අපි කලින් ඉගෙනගෙන තියෙන ඒවා මේවා රබර් වල ස්වභාවික ඒක අවයවිකයේ අපි කියන්නේ මේ අයිසෝප්‍රීන් කියලා. එතකොට අයිසෝප්‍රීන් බහු අවයවීකරණය වුණාට පස්සේ හැදෙන එකකට අපි කියන්නේ පොලි අයිසෝප්‍රීන් කියලා. ප්‍රෝටීන දන්නවා ප්‍රෝටීන වල ඒක අවයවිකයේ ඇමයිනෝ අම්ල බහු අවයවීකරණය වෙලා තමයි ප්‍රෝටීන් හැදෙන්නේ. ඊළඟට DNA කියන්නේ බහු අවයවිකයක්. DNA වල ඒක අවයවිකය නියුක්ලියෝටයිඩය. මතකයි නියුක්ලියෝටයිඩය? පෙන්ටෝස සීනි කාණ්ඩයයි ෆොස්ෆේට් කාණ්ඩයයි නයිට්‍රජනීය භස්මයයි. ඊළඟට පිෂ්ඨය ග්ලූකෝස් බහු අවයවීකරණයෙන් හැදෙන්නේ. ඊළඟට සෙලියුලෝස් එයත් ග්ලූකෝස් බහු අවයවීකරණයෙන් හැදෙන්නේ. ඊළඟට RNA එයා හැදෙන්නේ රයිබෝනියුක්ලියෝටයිඩ් බහු අවයවීකරණයෙන්. DNA හැදෙන්නේ ඩියොක්සිරයිබෝනියුක්ලියෝටයිඩ් බහු අවයවීකරණයෙන්. එතකොට ඒවා ඔක්කොම ස්වභාවික ජීව ලෝකයේ තියෙන බහු අවයවික. හරි. කෘත්‍රිම බහු අවයවික විදිහට පොලිතීන්, PVC, ටෙෆ්ලෝන්, පොලියස්ටර්, නයිලෝන්, ටෙර්ලින් වගේ දේවල් ගන්න පුළුවන්. එතකොට රබර් කියන්නේ අයිසෝප්‍රීන් කියන සංයෝගයේ මේ තියෙන අයිසෝප්‍රීන් වල ද්විත්ව බන්ධන දෙකක් තියෙනවා දෙපැත්තේ. හරි. අයිසෝප්‍රීන් වල ද්විත්ව බන්ධන දෙකක් තියෙනවා දෙපැත්තේ. ඊට අමතරව CH3 කාණ්ඩයක් තියෙනවා. බෑ. හරි. එතකොට අයිසෝප්‍රීන් වලින් පොලි අයිසෝප්‍රීන් හෙවත් රබර් හැදෙනකොට බලන්න. හරිද? එතකොට අයිසෝප්‍රීන් හැදෙනකොට මතක තියාගන්න මෙන්න මේ දෙපැත්තේ තියෙන ද්විත්ව බන්ධන දෙක කැඩිලා මැද්දට ද්විත්ව බන්ධනය එනවා. මේ දෙපැත්තේ තිබිච්ච ද්විත්ව බන්ධන දෙක කැඩිලා මැද්දට ද්විත්ව බන්ධනය එනවා. හරි. එතකොට තමයි පොලි අයිසෝප්‍රීන් හැදෙන්නේ. එතකොට අයිසෝප්‍රීන් වල සූත්‍රයයි පොලි අයිසෝප්‍රීන් වල සූත්‍රයයි චුට්ටක් මතක තියාගන්න වෙනවා. මෙයා තමයි
ඒක අවයවිකය වෙන්නේ වරහන නැතුව ලිව්වහම. හරි. ස්වභාවික රබර් හැදෙන ඒක අවයවිකය වරහන නැතුව ලිව්වහම මෙයා තමයි ස්වභාවික රබර් වල ඒක අවයවිකය වෙන්නේ. සෝරි පුනරාවර්තන ඒකකය වෙන්නේ. මෙයා තමයි ඒක අවයවිකය. අයිසෝප්‍රීන්. ස්වභාවික රබර් වල ඒක අවයවිකයේ අයිසෝප්‍රීන් තමයි වම් පැත්තේ කොටු කරලා තියෙන්නේ. දකුණු පැත්තේ වරහන නැතුව කොටු කරලා තියෙන්නේ මම පුනරාවර්තී ඒකකය. ඔය පුනරාවර්තී ඒකකයේ වටේට සංගල මේ වරහන් දෙකක් දාලා එන්න අකුර ලිව්වහම ඒක තමයි බහු අවයවිකය වෙන්නේ. හරි. right. ඒක තමයි ඕනෙම ටිකට ඉඳලා ඉවරලා තව පොඩ්ඩකින් යනවා. දැන් කෙමිස්ට්‍රි ටික කොහොමද තව පැය භාගයක් ඇද්දි ඉවර කරනවා. ඒ ටික ඉඳලා යනවා. පොඩ්ඩක් තරක් වෙලා ගියලා ගමන්නේ. හරි. right. එතකොට ওই විදිහට ව්‍යුහය මත ඊළඟට ව්‍යුහය මත පදනම් වෙලා මේ රේඛීය බහුවවයක කියලා තියෙනවා. ශාකාදාම බහුවවයක කියලා තියෙනවා. හරි. එතකොට හරස්දාම බහුවවයක තියෙනවා. මේ හරස්දාම බහුවවයක වැදගත් වෙනවා රබර් වල්කනයිස් කිරීමෙන්. රබර් සාමාන්‍යයෙන් තියෙන මෙන්න මෙහෙම. අයිසෝප්‍රීන් අණු දිගට තියෙන්නේ. එතකොට අපි මොකද කරන්නේ? රබර් රත් කරලා ඒකට සල්ෆර් දානවා. සල්ෆර් දැම්මට පස්සේ මේම හරස් අතට සල්ෆර් පරමාණු වගේ මේගොල්ලෝ බැඳෙනවා. එතකොට මේගොල්ලන්ගේ ශක්තිමත් බව සවි ශක්තිය වැඩි වෙනවා. අපි එතකොට කියනවා වල්කනයිස් කළ රබර් කියලා. රබර් වල්කනයිස් කරාම ගෙවී යාම වලට ඔරොත්තු දෙනවා, තාපයට ඔරොත්තු දෙනවා. හරි. ඒ වගේ විශේෂ ගුණ එයාට ලැබෙනවා. හරි. right. එතකොට බහුව අවයවක දිනදා ජීවිතයේදී භාවිතා කරනවා. මොකටද භාවිතා කරන්නේ කියලා පොඩ්ඩක් දැනගෙන ඉන්න. හරි. right. ඊට පස්සේ අපි එනවා විද්‍යුත් රසායනය කියන පාඩමට. හිරුනි හංසමාලි ගැටලු තියෙනවද මේ පාඩමේ කලින් පාඩමේ? බහුව හයිඩ්‍රෝකාබන තේරුණාද? අනිත් අයට ප්‍රශ්න තියෙනවද? හරි. විද්‍යුත් රසායනී පාඩම එච්චර දිග නැහැ. එයාගේ කරුණු ටිකක් වැඩිපුර තියෙනවා. එච්චරයි කතාව. හරි. විද්‍යුත් රසායනය කියන්නේ රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා අපිට විදුලිය නිපදව ගන්න පුළුවන්. එහෙම නැත්නම් විදුලිය භාවිතා කරලා රසායනික ද්‍රව්‍ය සංඝටක වලට කඩන්න පුළුවන්. ඒතර ඔය වැඩ දෙකට අපි කියනවා විද්‍යුත් රසායනය කියලා. එහෙම නැත්නම් විදුලිය සහ රසායනික ද්‍රව්‍ය අතර පවතින අන්තර්ක්‍රියාව. හරි. right. සාමාන්‍යයෙන් රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා විදුලිය නිපදවන්න පුළුවන් බව මුල්වරට හොයාගත්ත ඇලෙක්සැන්ඩර් වෝල්ටා. එයා මොකද කරේ? එයා නිපදව සරල කෝෂය. හරි. එතකොට සරල කෝෂය ගත්තට පස්සේ එහෙම නැත්නම් අපි ගත්තොත් විද්‍යුත් රසායනික කෝෂයක්. ওই විද්‍යුත් රසායනික කෝෂයක ඩිස්කනෙක්ට් වෙනවා. දැන් ඩිස්කනෙක්ට් වුණාට පස්සේ මම ඊළඟට ඒක අඳින්න පටන් ගන්නම්. හරි. මම එතකන් පැහැදිලි කරන්නම්. මේගොල්ලන්ගේ ඇලෙක්සැන්ඩර් වෝල්ටා භාවිතා කරේ සක්‍රියතාවයෙන් එකිනෙකට වෙනස් ලෝහ කූරු දෙකක් සහ අම්ල ද්‍රාවණයක්. එතකොට ඔය සක්‍රියතාවයෙන් වෙනස් ලෝහ කූරු දෙක ගත්තට පස්සේ සක්‍රියතාවයෙන් වැඩි කෙනා මොකද වෙන්නේ? එයා ඔක්සිකරණය වෙනවා. සක්‍රියතාවයෙන් වැඩි ලෝහය ඔක්සිකරණය වෙනවා. ඔක්සිකරණය වෙලා එයා ඉලෙක්ට්‍රෝන පිට කරනවා. එයා ඉලෙක්ට්‍රෝන පිට කරමින් ධන අයන හදනවා. එතකොට සක්‍රියතාවය වැඩි තමයි විනාඩියෙන් ඩිස්කනෙක්ට් වෙයි. එතකොට ආයෙ කනෙක්ට් වෙන්න. සක්‍රියතාවයෙන් වැඩි කෙනා ඉලෙක්ට්‍රෝන පිට කරමින් ඔක්සිකරණය වෙනකොට හරි අපි එයාට කියනවා ඇනෝඩය කියලා. එයාට කියන්නේ ඇනෝඩය කියලා. ඊට පස්සේ සක්‍රියතාවයෙන් අඩු කෙනාගේ ඔක්සිහරණය සිද්ධ වෙනවා. අපි එයාට කියන්නේ කැතෝඩය කියලා. එතකොට අර නිපද වෙච්ච ඉලෙක්ට්‍රෝන බාහිර පරිපථයක් කරහා ගලාගෙන යන්න අපිට දෙන්න පුළුවන්. එතකොට මේ විදුලියක් විදියට පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි විද්‍යුත් රසායනික කෝෂ කියලා කියන්නේ. හරි.